එහෙනම් බුද්ධ දර්ශනයේ ශීර්ෂයක් විද්‍යාත්මකයි. එතකොට මෙන්න මේ විද්‍යාත්මක සහ ඥානයට ගෝචර කරගන්න පුළුවන්, ප්‍රඥාවට ස්පර්ශ කරගන්න පුළුවන්, අත්විඳින්න පුළුවන්, විඳින්න පුළුවන්, Tamanටම තවනෝනින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ධර්මයක්, දර්ශනයක්, විද්‍යාවක් ගැනයි මම කතා කරන්නට උත්සාහ කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔබටත් ඉතින් යන්න පාර කියන්න උත්සාහ කරන්නේ. දැන් මගේ මුළු ජීවිත කතාව ගණන් ගත්තොත් එහෙම, මගේ ධර්ම මාර්ගයේ සමස්ත ගමනම අරන් කතා කරොත් එහෙම, ඔබතුමා අද ඉස්සරහම මගේ ධර්ම දේශනාවක් අහන්න වෙන්න පුළුවන්. නමුත් මේ දේශනා කරන කිසිම තැනක මම කවදාවත් කතා කරලා නැහැ මෙන්න මේ සූත්‍රයේ මෙහෙම තියෙනවා කියලා මම ධර්මයේ දේශනා කරලා නැහැ. මේ පොතේ මෙන්න මෙහෙම දේශනාවක් තියෙනවා කියලා මම කතා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් දේශනා කරා කියලා මම කතා කරලා නැහැ. හැබැයි උදාහරණයක් පිණිස ගන්නවා. සංස්කෘතිය මත ගන්නවා. සාහිත්‍ය මත ගන්නවා. හැබැයි ඔබට ප්‍රඥාව වෙනුවෙන් යමක් දේශනා කරද්දී මම එහෙම කතා කරන්නේ නැහැ. මොකද මම භවනා කරලා තියෙනවා, අවබෝධ කරගෙන තියෙනවා, අත්විඳලා තියෙනවා, විඳලා තියෙනවා, පරිශ්‍රණ කරලා තියෙනවා, ගැටිලා තියෙනවා. සමහර ධර්මතාවය මම කඩලා තියෙනවා. කෙරුවට පස්සේ වෙනදී මොකද්ද කියන ද දැක්කා. රැකලා තියෙනවා. රැක්කම වෙනදී මොකද්ද කියන දැකලා තියෙනවා. සම්පූර්ණ අත්දැකීම් පද්ධතියක් සහ විඳ ධර්මයේ විඳ පද්ධතියක් කරා ඒ තුලින්දලයි මම කතා කරන්නේ. ඒකෝ මම ඔබට හැම වෙලෙම කියලා දෙන්න උත්සාහ කරනවා යමක් කරන විදිහ. යමක් කරන විදිහ. මෙහෙම කරොත් මෙහෙම වෙනවා. මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා. කරන විදිහ ගැන කතා කරන්න මම උත්සාහ කරනවා. ඉතින් මම ඔබව රැගෙන යන්නේ අධ්‍යාත්මයට. දැන් මෙතන අපි 5 දිනක් ගත්තොත් එහෙම ඔය 5 දිනාගේ අධ්‍යාත්මයෙන් පහක් තියෙනවා. අධ්‍යාත්මයෙන් පහක් තියෙනවා. මම ඔබෙන් අහනවා ඔබ ඔබේ අධ්‍යාත්මය හඳුනනවද කියලා? ඔබේ අධ්‍යාත්මය ඔබ හඳුනනවා. ඔබ ඔබේ අධ්‍යාත්මය සමගද ඔබ ජීවත් වෙන්නේ? දැන් අපිට හිතන්න පුළුවන් මේක කොහොමද? අනිත් පැත්තට ගත්තොත් දැන් එහෙම කොහොමද අධ්‍යාත්මය කොහොමද? කියලා එහෙම එකක් නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. ඇයි අපි නිකන් මොකද අධ්‍යාත්මය කියලා එකක් අපේ අතුලට මේ නිකන් දාගන්නද කරන්නේ කියලා අපිට හිතෙන්නත් පුළුවන්. ඒකේ ඔබට විතරක් නෙවෙයි මටත් ඔය දෙක හිතෙනවා. පොඩ්ඩක් මෙන්න මෙතන පොඩ්ඩක් හරිම වචනේ මෙතන මම පොඩ්ඩක් පහුරු ගන්නවා. පහුරු ගන්නවා. ඔබ මෙතන යම දැක ගන්න තේරුම් ගන්න. දැන් ඔබ ලෞකික ජීවිතය තුළ ජීවත් වෙනවනේ. මේ ගමන තුළ ඔබ ජීවත් වෙනවා. මේ ගමන තුළ ඔබ ජීවත් වෙනකොට අපි මේ ලෝකේ යමක් දකින්නේ, යමක් අහන්නේ, යමක් ස්පර්ශ කරගන්නේ, යමක් අල්ලගන්නේ අපි කවදාවත් කිසිම දෙයක් අතහරින්න බලාගෙන නෙවෙයි. ඔබේ අතුලාන්තය අතහරින්න සූදානම් නැහැ. ඔබ කිසි දෙයක් අතහරින්න සූදානම් නැතුව තමයි අපි ඕන දෙයක් කඩෙන් බඩුවක් ගන්න, හිතන් හෙට දවස ගැන හිතන්නේ, අනාගතය ගැන හිතන්නේ, සලස්මක් සකස් කරන්නේ අතහරිනවා නැති වෙනවා කියන තැන ඉඳලා නෙවෙයි. එහෙම හිතුවොත් ඔබට සැලසුම් කරන්න බෑ. දේවල් ගන්න හිතෙන්නේ නැහැ, මිලදී ගන්න හිතෙන්නේ නැහැ. ජීවිතයේ දවසින් දවස ගොඩනගා ගන්න හිතෙන්නේ නැහැ. අතහැරීම කියන දේ අපේ ජීවිතේට ගත්තේ නැත්තම්. අතහැරීම කියන දේ අපේ ජීවිතේට තදින් ගත්තොත් ඒක කරන්න බැරුව ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. මොකද මේ සියල්ල අතහැරෙන්නේ මේ දේවල් නැති වෙලා යන්නේ මේ කාරණේ ගත්තොත් බෑ. එතන අන්තයක් ගොඩ නැගෙනවා. එතකොට බුදුදහම කියන්නේ අන්තයක් මත පදනම් එකක් නෙවෙයි. මැදුම් පිළිවෙතක් මත පදනම් වුණු එකක්. එතකොට අපි මේ ඉපදුණු දවසේ ඉඳන් මරණය දක්වා යන මේ ගමන අරන් බැලුවොත් මේ ටිකට අපි දැන් පෙනෙන්නේ. මේ ටික අරන් බැලුවොත් එහෙම ඔබ මොනතරම් දේවල් අතහැරෙන්නේ නැහැ කියලා ඉගෙන ගත්තට, රැකගත්තට, විශ්වාස කරාට, ගත්තට මෙහි යථා ස්වභාවය කුමක්ද? මේ යථා ස්වභාවය සියල්ල ස්වභාව වෙනස් වෙන සුළු. නැති වෙනවා කියන එක මම බොරුවක් නැති වෙන්නේ නැතරම වෙනස් වෙන සුළුයි. වෙනස් වෙන සුළුයි. ඒකට ඔබ පිළිගත්තා හෝ නැතා හෝ වෙනස් වෙන සුළුයි කියන එක යථාර්ථයක්.
එතකොට වෙනස් වෙනවා කියන ධර්මතාවය ඔබට ස්පර්ශ වෙලා නැත්තම්, ඔබට අවබෝධ වෙලා නැත්තම්, ඔබට ප්‍රත්‍යක්ෂ වෙලා නැත්තම් මොකද වෙන්නේ? ඔබ වෙනස් වීමත් එක්ක ගැටීම හට ගන්නවා. වේදනාව හට ගන්නවා, දුක හට ගන්නවා, ඒ තුල විඳවීම හට ගන්නවා. නැතිවීම කියන කාරණේ ඔබේ ජීවිතයට ප්‍රත්‍යක්ෂ වෙලා නැත්තම්. මේ කාරණේ අරන් ගත්තොත් එහෙම ඔබට මෙන්න මේ කාර්යය පිළිබඳව ඔබ තුල පවතිනා වූ අවබෝධය තමයි මොකක්ද අධ්‍යාත්මය කියලා කියන්නේ. මේ කාර්ය සම්බන්ධයෙන් තියෙන අවබෝධය වේ අධ්‍යාත්මය කියලා ගන්න. තවත් පැත්තක් ගත්තොත් ඔබ මේ ලෞකික ජීවිතේ ජීවත් වෙනකොට ජාති අපි මේ ජීවිතේ ජීවත් වෙන්න කරනවා. මේ කරන හැම දෙයකම අවසාන බලාපොරොත්තුව මොකක්ද? අවසාන බලාපොරොත්තුව තමයි ඔබේ සැනසීම. ඔබේ සතුට, ඔබේ සැනසීම. මේ කරන හැම දෙයකම අවසාන බලාපොරොත්තුව සැනසීම සතුට. හැබැයි ඔබ හොඳට නුවණින් ප්‍රඥාවෙන් බැලුවොත් සැනසීම කිසිම භෞතික දෙයකින් ලැබෙන්නේ නැහැ. හැබැයි ලැබෙනවා වගේ පෙනෙනවා. මම ඉගෙන ගැඹුරින් කතා කරනවා. සතුට කියන දේ කිසිම භෞතික දෙයකින් ලැබෙන එකක් නෙවෙයි. භෞතික දේවල් වලින් සතුට ලබන්නා ඒ මොහොතේ භෞතික දේ හමුවේ తాවකාලික ලබනා වූ සතුටත් එක්ක භෞතික දේත් එක්ක ලබන ඒ සැනසීමත් එක්කම ඒ මොහොතේ ක්ෂණයක් වගේ කාලයක් තුළ සතුටක් ලබනවා. අනිත් පැත්තෙන් අටලෝ දහමත් එක්ක සැනසීමත් එක්ක සැනසීම නැති වෙන තැනත් උදා වෙනවා. සතුටක් ලැබෙනවා. සතුට ලැබෙනවත් එක්ක මේක භෞතික දෙයක් එක්ක රඳා පැවතුණු නිසා මොකද වෙන්නේ? ඒක ස්වභාවයෙන්ම කඩාගෙන යනවා. මම අපව කිව්ව දෙය කියන්න. භෞතික දෙයක් එක්ක ඔබ ලබන සතුට සහ සැනසීම ඒ බාහිර දෙයක් මත රඳා පැවතුණු නිසා බාහිර දෙයක් සමග සම්බන්ධ වෙලා ඔබ ලැබපු නිසා ඔබට ඒ සතුට සැනසීම පවත්වා ගන්න බෑ. මේ ලෝකෙ කිසි කෙනෙකුට පවත්වා ගන්න බෑ. භෞතික දේ තිබුණාට ඔබේ සතුට එතන පවතින. අපි කොහොම රත්තරන් බඩුවක් ගත්තොත් දියමන්තියක් ගත්තොත් එහෙම සෑහෙන කාලයක් පවතිනවා. හැබැයි දියමන්තිය ගන්නකොට තිබුණා වූ සතුට මොකද ටිකෙන් ටික පිරියනවා. මොකද ඒ සතුට බාහිර දෙයක් මත සම්බන්ධ වෙලා තිබුණ නිසා. ඒක වෙන්නේ කොහොමද කියලා මේක තව ගැඹුරට යද්දි මම ඔබට පැහැදිලි කරන්නම්. එතකොට ඔබට තේරුණොත් මේ සතුට කියන දේ, මේ සැනසීම කියන දේ මානසිකව හටගන්නා දෙයක්. තමා තුළ හටගන්නා දෙයක්. ඒ සතුට ඔබට කිසිම දෙයක් නැතුව ඇස් දෙක පියාගෙන ඉඳහත් ඒ සතුට සැනසීම ඔබට විඳින්න පුළුවන් නම් ඔබ ජීවිතේ ජයගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඔබ ජීවිතේ ජයගත්ත කෙනෙක් බවට පත් වෙනවා නම් අන්න එතන තමයි අධ්‍යාත්මයේ තියෙන්නේ. අධ්‍යාත්මයේ තියෙන්නේ. මම ඒ ගැන තව ටිකක් පැහැදිලි කරන්න. භෞතික දෙයක් මත රඳා පැවතුණු සතුට සහ සැනසීම ඔබ භෞතික දේ අයින් කරලා මානසික ස්වභාවයක් මත පවතිනා වූ සැනසීම, මානසික ස්වභාවයක් මත පවතිනා වූ සතුට තමයි මන් තුල තියෙන්නේ කියන දේ ඔබ මානසිකව පරිපූර්ණ වෙන්නට පුළුවන් නම්, මානසික ඔබ පරිපූර්ණ කරගන්න පුළුවන් නම්, මානසිකව සර්ව සම්පූර්ණයක් වෙන්න පුළුවන් නම්, මානසිකව ධනවතෙක් වෙන්න පුළුවන් නම් ඔබට මොකද වෙන්නේ? ඔබ මේ ලෝකෙ කිසිම දෙයක් නැතුව බුදුරජාණන් වහන්සේ කාලය වගේ ඒ සතුට සැනසීම ස්වයං පුතිනවා. මානසිකව පරිපූර්ණ නොවුණු සෑම කෙනෙක්ම භෞතික දෙයක් පසුපස යනවා අර තමන්ගේ අඩුව පරිපූර්ණ කරගන්න. අඩුව පරිපූර්ණ කරගන්න. පොඩ්ඩක් කල්පනා කරන්න. ඔබේ මනසේ ජීවිතයේ ඔබේ මනස තුළ අඩුපාඩු තියෙනවා. හිස්තැන් තියෙනවා, පිරුණු නැති. හිස්තැන් තියෙනවා, පිරුණු නැති. පිරුණු නැති හිස්තැන් ඔබ හොයාගෙන යනවා. අපි හොයාගෙන යනවා. ඔබ හොයාගෙන යනවා.
ඒදී අපි හිතමු ගියක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්නත් පුළුවන්, තව මොනවද? අපි විවාහ නොවි කෙනෙක් නම් බිරිඳක් වෙන්න පුළුවන්, ස්වාමියෙක් වෙන්නත් පුළුවන්, හොඳ අධ්‍යාපනයක් වෙන්නත් පුළුවන්, හොඳ තනතුරක් වෙන්න පුළුවන්, හොඳ නම්බුනාමාන්‍යයක් වෙන්නත් පුළුවන්. අපි ඒකම හොයාගෙන යනවා. හොයාගෙන යන්නේ තමන් තුළ මානසිකව ਸਰව සම්පූර්ණ නොවන අය ඒ දේවල් වලින් සතුට සොයාගෙන යනවා. ඒ දේවල් වලින් සැනසීම සොයාගෙන යනවා. හැබැයි මානසික ਸਰව සම්පූර්ණ වුණු අය මේ ලෝකේ කිසිම භෞතික සම්පතක් මත එයාගේ සතුට සැනසීම නිවීම රඳා පවතින්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂයි, ඒ ස්ථිරයි. ඒක එතනින් ඉවර කරනවා. දැන් මට ඕනේ අපි කියමු මට කෝටි ගාණක ධනයක් හම්බුණා කියලා. මම මොකද කරන්නේ? මම සතුටු වෙනවා. ඊට වැඩි දෙයක් නෑ. වාහන ගයි, අරව ගයි, මෙව ගයි, ගෙවල් හදේ. හිතේ නේද ඔක්කොම ගයි. මොකද කරන්නේ? මම සතුටුයි. එදිනෙන් එහා දෙයක් වෙන්නේ නෑ. ඒ පැත්තෙන් තව ප්‍රශ්න තියෙනවා. ධනය අරග ගන්න ඒවත් එක්ක වැඩ වැඩි වෙනවා. එහෙම දේවල් වෙනවා. නමුත් මානසිකව ගත්තොත් එහෙම මනසින් ඒ ධනයක හිමි කෙනෙක් වගේ මානසිකව පරිපූර්ණ නම් මට කෝටි ගාණක ධනයක් ලැබුණත් නොලැබීම මගේ නිවීම සහ සතුට සැනසීමට අදාළ නැත. පැවැත්මට අදාළයි. පැවැත්මට ඕනේ. පැවැත්මට යම් කිසි දෙයක් ඕනේ. බුදුජානක මහසී කතා කරන්නේ චීවර පිණ්ඩපාත සේනාසන නිදානපත්‍ය කියලා. පැවැත්මක් අවශ්‍යයි. නමුත් මානසික සුවය සතුට සැනසීම නිවීම ඔය කිසිවක් සඳහා භෞතික දෙයක්. ඒක සොයාගෙන යන්නේ අපේ මානසික අඩුපාඩු නිසා. ඉතින් අධ්‍යාත්මය කියලා කියන්නේ ඔබේ මානසික අඩුපාඩු සියල්ල ਸਰව සම්පූර්ණ කරගැනීම. අධ්‍යාත්මය කියලා කියන්නේ ඔබේ මානසික අඩුපාඩු සියල්ල ਸਰව සම්පූර්ණ කරගැනීම. ඔබේ මොනතරම් මානසික අවශ්‍යතාවයන් ਸਰව සම්පූර්ණද? ඔබට දැනගන්න පුළුවන්. ඔබ ਸਰව සම්පූර්ණ ඔබ ඒදී සොයාගෙන නැහැ. ඔබ සොයාගෙන යන්නේ නැත්නම් ඒ ඔබේ සම්පූර්ණ දෙයි. ඔබ සොයාගෙන යනවා නම් දෙයක් ඒ ඔබේ අසම්පූර්ණ උදේ. ඒක සම්පූර්ණ වෙන්න ඔබට කාලය අවශ්‍යයි. එළියේදී හොයාගෙන ගිහිල්ලම තමයි ගොඩක් අය තමන්ගේ එතන තියෙන පීඩිතභාවය, එතන තියෙන කඩාගෙන වැටීම, එතන තියෙන කලකිරීම, එතන තියෙන වේදනාව හැමුවේ තමයි එයා තමන්ගේ පැත්තට හැටලා තමන්ගේ මනස හදාගන්න පටන් ගන්නවා. ඒක මම පුංචි උදාහරණයක් ගත්තොත් එහෙම අපි හැමෝටම ඒක ජීව විද්‍යාත්මකයි මට තේරෙන ආකාරයට අපි හැමෝටම ආදරය කියන එක අවශ්‍යයි. අපිට ආදරය කියලා දැනුණාම පුංචි වටිනාකමක් තමන් කෙරේ ලැබෙනවා. තමන්ට ආදරය කරන අය ඉන්නවා කියලා දැනුණාම පුංචි අර වෙනම ගැටක් වෙනම හයියක් හිතට දැනෙනවා. හැබැයි මට ආදරය කරන අය නැහැ කියලා තමන්ට දැනෙන්න පටන් ගත්තාම මනස කඩාගෙන යනවා. හිඩසක් ඇති වෙනවා. හිස් බවක් ඇති වෙනවා. ඒ හිස් බව හිඩස කොහොමද මම සම්පූර්ණ කරගන්නේ කියලා තමන්ට ප්‍රශ්න ඇති වෙනවා. පුරා ආදරය කියන දේ ඒවා අපේ ජීව විද්‍යාත්මකව මේ ශරීරයත් එක්ක ජීවින් විදියට ඒක ස්වභාවිකව අපිට ඉන දෙයක්, ස්වභාවිකව සම්බන්ධ වෙන දෙයක්. දේවාපියෝ දරුවොත් එක්ක තියෙන සම්බන්ධය වගේ ඒක ස්වභාවිකව හටගන්න දෙයක්. සත්පව ආදරය කරනවා. නමුත් මේ ආදරය කියන එක අපිට පාලනය කළ නොහැකි සාධකයක් කියන දේ ඔබට තේරුම් ගියොත් මම නැවතත් කියන්න මේ ආදරය කියන දේ ජීව විද්‍යාත්මකව අපිට හැඟෙන දැනෙන කාරණයක්. නමුත් මේ ජීව විද්‍යාත්මකව අපිට දැනෙන හැඟෙන මේ කාරණය අපිට පාලනය කරන්න බෑ. අපිට පාලනය කරන්න බෑ කියලා ඔබට අවබෝධ වුණොත්, ඔබට දැනුණොත්, ඔබට ප්‍රත්‍යක්ෂ වුණොත් ඒක තමයි අධ්‍යාත්මය කියන්නේ. ඒක තමයි අධ්‍යාත්මය කියන්නේ. ඒක නම් මොකද වෙන්නේ? එයා මේ ලෝකේ තියෙන යථාර්ථයට ආදරය කරන්න පටන් ගන්නවා.
මේ ලෝකේ තියෙන යථාර්ථයට ආදරය කරන්න පටන් ගන්නවා. මේ ලෝකේ තියෙන යථාර්ථය එයාට ආදරය කරන්න පටන් ගන්නවා. මම බුදුරජාණන් වහන්සේ ආදරය කරාද කියලා මම කියනවා උන්වහන්සේ ආදරය කරා. මම උන්වහන්සේ කාටද ආදරය කරේ? උන්වහන්සේ ලෝකෙටම ආදරය කරා. හිරුට, සඳුට, ගස්කොළන් වලට, සුළඟට, විචාලයට, මහ පොළොවට, සතාසිව්පාවට, සියලු සත්වයන්ට උන්වහන්සේ ආදරය කරා. උන්වහන්සේගේ ආදරය කොහොමද? කොච්චර ඒකේ ආදරය කියන මානසික අවශ්‍යතාවය කොච්චර පරිපූර්ණද? 100%. එතකොට ආදරය කරපුවාම අනිත් පැත්තට වෙන දේ ආදරය ලැබෙන එක. තේරුණාද? අපි ආදරය කරොත් තමයි ආදරය ලැබෙන්නේ. ඒක නීතියක්. එතකොට අපි ගස්කොළන් වලට ආදරය කරනකොට, හිරුට, සඳුට, ජලයට, මහ පොළොවට ආදරය කරනකොට, මුළු ලෝකෙටම ආදරය කරනකොට මොකද වෙන්නේ? මේ මුළු ලෝකෙම ආදරය ලැබෙනවා. ආදරය කියන්නේ ආශිර්වාදයක් වගේ කියලා. මේ ඔක්කොම එකක් බවටපත් වෙනවා අපිට. මේක හැබැයි හැඟීමක්. මේ හැඟීම ඔබට දැනෙලා තියෙනවා නම් මේ ධර්ම මාර්ගය තුල ඒක අතිවිශිෂ්ටයි. ඔබට මේක දැනෙලා නැත්නම් ඒක ඔබ භාවනා කරන ගුරුවරයාගේ වැරද්දක්. ඒක සංවේදී නොකිරීම. ඒක ඔබට මේ ජීවිතය තුල ඒක මහා ලොකු ධර්ම මහා ඵල නෙවෙයි. සාමාන්‍ය මේ මම කියන රාමු කඩවිලා දාලා මුළු ලෝකෙටම ආදරය කරන, මුළු ලෝකෙම ආදරය ලබා ගැනීම මේ දෙක ස්පර්ශ කරන්න බොහෝ පහසුවෙන් පුළුවන්. ඒක ප්‍රශ්නේ තියෙනවා මේ කොල්හට වගේ ඇවිල්ලා හතරට වගේ යන මේ කාලයක් තුළ මේක කරගන්න පුළුවන් කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් බොහොම නිදහස් ජීවිතයක් ගත කරන එකේ ඉන්න වෙලාවක දවස් දෙකක් මේ නැවතිලා ඉඳ දැන් මේ ඊටසේ පොඩ්ඩක් බලන්න යන්න පුළුවන්ද කියලා ඉන්න දවස් ටිකක් ඇවිල්ලා අපි අධ්‍යාත්මික ලෝකයේ ජීවත් වෙලා ඔය කියන දේවල් අපිටත් කන්න පුළුවන්ද? මම කතා කරන දේවල් ඔබට ස්පර්ශ කරන්න බැරි වුණොත් මම මේකේ වගකීම බාර ගන්නවා. හැමදාම කියන දේකින් මම ඒක වාර බලනවා. හැබැයි ඔය වෙන එක දෙයක් තියෙනවා. මේ කාලේ විතරක් අවශ්‍යයි. අනේ මුකුත් එපා. ගාඩියෙන් ඉන්න බැරි ප්‍රශ්න එන්න පුළුවන් වගේ කිසිම ඒ සියලු ප්‍රශ්න මට බාර දෙන්න. මොකද මේ කාලේ හරියට දෙනවන වගකීමක් ඇතිව මම මේ කියන දේවල් වල අත්දැකීම් ඔබට ලබා දෙන්න ඒ වගකීම ශීර්ෂය බාර ගන්නවා. මොකද මම පොතපත් කියවාගෙන ඇවිල්ලා ඒවා අපව වමාරනවා නෙවෙයි. මට අරුවෙලක් තියෙන කරන ක්‍රම විතරයි. ඉතින් මේ ආදරය කියනදී අපිට ලබා ගන්න මුළු ලෝකයට ආදරය කරනවා. තම ජීවිනුන හැමෝම කාන්තාව පිළිවිගත්තොත් පිරිමි සත්තු ගැහෙන සත්තු ගත්තොත් එම තමන්ගේ වර්ගයා තමන්ගේ ඒ ස්වභාවයට සාපේක්ෂව ලිංග ભેදයට සාපේක්ෂව අපි ආදරය ස්වාමිනියන් කියන්නේ ආදරය ඒක හරි පටු බොළඳ මුන්ඩිසෝරි කරක කියන්නේ ඒක තමන්ට ඒ දේ එහෙම වෙන්නේ කොහොමද කියන එක තේරුනොත් එහෙම ඒ රාම තමන්ට කඩල විශාල පුරුදු කරගන්න ඒක අපි අංක එකටම ආදරය කරන්න ඕනේ මොකද අපිට වැඩියෙන්ම සලකන දේ අපි වැඩියෙන් ආදරය කරන්නේ. අපිට වැඩියෙන්ම සලකන දේ තමයි අපි වැඩියෙන් ආදරය කරන්නේ. අපිට වැඩියෙන්ම සලකන්නේ මොනවද? කොට නැතිව බැරි දේ මොකද? අතුලේ හුස්ම. ඔව්. කුලන්පා. නැතිව බැරි තික්පත්පා. බුදුරජාණන් වහන්සේ උපස්තනද ආලාර කාලා මුද්ද කරාමාගේ ගාවට ගිහිල්ලා ආනාපාන සතියේ කුලම්පාර කරන්න නැතුව ධානය වලට ගියා කියන්නේ. ඒකට ගාවට ගිහින් කුලම්පාර වලට තමයි ධානය වලට ගියේ අට සමාපatti වලට ගියේ සුලම්පාර කරා තමයි.
හැබැයි මේ භාවනා කරද්දී උන්වහන්සේට වෙනම ආනාපානසතියක් මතක් වෙනවා. මොකක්ද ආනාපානසතිය? මාව ජීවත් කරවන මුළු ලෝකෙම ජීවත් කරවන මේ සුලංපාර. සුලංපාරදී ආදරෙන් බලන්න, සුලංපාරදී ලෙන්ගතුව බලන්න, සුලංපාරට වටිනාකමක් දීලා තමන්ව පල්ලෙහාට දාලා සුලංපාර දිහා බලන්න. දැන් අන්තිම මොහොතේ බලන්න. වතුර නැතුව පැය ගණන් ඉඳන් අන්තිමට හැම එකම මැරෙන්නේ මොකක් කියලාද? කුලම් ගන්නද? කුලම් ටික නැතුව මෙරිලා. ඒ කුලම් ගන්නද? එතකොට සුලංපාරදී මහා ගරු ගාම්භීර බලලා මේක ගන්න පුළුවන්. මේ සුලංපාරට පුළුවන් මේ විශ්වයේ තියෙන යථාර්ථය ඔබට කියලා දෙන්න. මේ සුලංපාර මහා ගුරුවරයෙක් බවට පත් වෙනවා. විශ්වයේ සංයුතිය, විශ්වයේ න්‍යාය, විශ්වයේ ධර්මය මේ සුලංපාර දිහා හරියට බැලුවොත් මේ සුලංපාරෙන් ඔබට පෙන්නලා දෙන්න පුළුවන් කරලා. ඔබට සුලංපාර දිහා ගෞරවයෙන් බලන්න පුළුවන් නම්, හිරු දෙස ගෞරවයෙන් බලන්න පුළුවන් නම්, මහ පොළොව වාතයේ මේ ජලය දිහා ගෞරවයෙන් බලන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ඔබ ඔබේ රාමුවට ආද්දට ඔබේ රාමු කැඩිලා ගිහිල්ලා. ඒක තමයි අධ්‍යාත්මය කියලා කියන්නේ. ඒක තමයි අධ්‍යාත්මය කියලා කියන්නේ. තවදුරටත් මෙතනින් ඔබට කියපුවාම ඔබ කනින් අහලා කනින් හිතන මිනිස්සු තමයි අද ගොඩක් ඉන්නේ. කනින් අහලා කනින් හිතන. තමයි මොකක්ද ඒ කිව්වේ කියනවා පොඩ්ඩක් කියන්න. දැන් මම කියනවා. මම ඔබට අපි කියමු මේ අපේ අලුතෙන් ආපු මල්ලිට කියලා යා අනිත් අය ගැන මං ගැන ටිකක් හරි දන්නවනේ. ඈ මං ආවට පස්සේ මම මල්ලිට කියන ඈ පර බල්ලා කියලා කතා කරනවා. තම වචනේ හොනේ මොකෙන්ද? කනින් ඇහුනේ. කනින් හිතනවා කිව්වේ. මේ ගුරුතුමාල මොකද කියන්නේ දැනන්නේ මේ මිනිස්සයා මට පර බල්ලා කිව්වා කියලා හිතනවා. කනින් ඇහුණු දේ කනින්ම හිතුවා. මම කියන්නේ පොඩි තේරුම් ගන්න. තේරෙන්න විදියට තමයි මම කතා කරන්නේ. කනින් ඇහුණු දේ කනින්ම හිතුවා. හරි. ඇසින් දැක්ක දේ ඇසින්ම හිතුවා. ඒකට මම උදාහරණයක් කියන්නේ තේරෙන්නේ නැහැ. අපි මොන ප්‍රවව වගේ කියන්නේ. දැන් මේ කනින් ඇසුණු දේ කනින්ම හිතන්නේ මිනිස්සුෝ නෙවෙයි. මනස උසස් අය නෙවෙයි. නහයෙන් දැනුණු දේ නහයෙන්ම හිතන්නේ. දිවෙන් දැනුණු දේ දිවෙන්ම හිතන්නේ. ශරීරයට දැනුණු දේ ශරීරයෙන්ම හිතන්නේ. බුද්ධියෙන් හිතන්නේ. අපි කියමු අර මම පර බල්ලා කියලා කිව්වා කියලා. මොකක්ද මේ කිව්වේ? ඇයි එහෙම කිව්වේ? මොකක්ද ඒකට හේතුව? මෙයා මම කලබල නැතුව මේක ගැන ගවේෂණය කරනවා. කලබල නැතුව මේක විනිශ්චය කරනවා. කලබල නැතුව මේක ගැන ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ කරනවා. කනින් ඇහුණු දේ බුද්ධියෙන් කියනවා. දැන් මම මේ කතා කරන දේ ඔබට ඇහෙන්නේ කනින්. කනින් ඇහිලා කනින්ම හිතුවොත් අනේ වැඩක් නෑ. කනින් ඇහුණු දේ කනින්ම හිතන වැඩක් නෑ. කනට ඇහෙන දේ බුද්ධියෙන් හිතන්න. ඥානෙ හිතන්න කල්පනා කරන්න. Taman ඇහෙන දැනෙන සීමාවේ ලොබ්බට ඔබට හිතන්න දකින්න කල්පනා කරන්න පුළුවන්. අන්න එතන අධ්‍යාත්මය කියන එක තියෙනවා. එතන අධ්‍යාත්මය තියෙනවා. එතකොට ඔබට අර කුරුල්ලෙක් ලේලිගේ සද්දයක් ඇහෙනවා. ඔය සද්දේ කනින් ඇහුවොත් ඌ කෑ ගහනවා, ලේලි කෑ ගහනවා ඉවරට. ඔකට ආදරය කරමින් ඔක බොහොම සුන්දරත්ව ශබ්දයහමින් ශබ්දයේ විවිමින් ඒ ගැන කල්පනා කරොත් මොකද වෙන්නේ? ඔබට ඔබ තුළ ප්‍රඥාව උපදිනවා. ප්‍රඥාව උපදිනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රඥාව. එතන ඔබේ අධ්‍යාත්මය හැදෙනවා. අධ්‍යාත්මය හැදෙන්නේ නැති තැනක් පේනවා, අධ්‍යාත්මය හැදෙන තැනක් පේනවා.
අධ්‍යාත්මය කියලා මම බොහෝ කරුණු කියගෙන දැන් මම කතා කරන්න සූදානම් වෙන්නේ ඔබේ අධ්‍යාත්මයේ ගොඩනගා ගන්නා වූ ගොඩනගමින් යනා වූ මාර්ගයක් ගැන මම මේ කතා කරන්නේ. දැන් අපිට තේරෙනවා හරි. අධ්‍යාත්මය කියනවා. අධ්‍යාත්මය ගැන පැහැදිලි කරනවා. මම කොතනින්ද මේක පටන් ගන්නේ? කියලා අපි හැමෝටම හිතනවා කියන්නේ. අපි හිතමු මෙතන ඉන්න පස් දෙනාම අධ්‍යාත්මිකයෝ. පොදු අධ්‍යාත්මිකයෝ. මේ ඉස්සරහ තියෙනවා වතුර කෝප්පයක වතුර උගුරක් තියෙනවා. වතුර උගුරක් තියෙනවා. අපි අවුවේ ඉන්නේ. අවුවේ ඉඳලා අපි වෙනා භාවනා කරනවා. මට වතුර තිබා හැදෙනවා. මම බලනවා වතුර උගුරයි තියෙන්නේ. මම වතුර උගුර බොයි. ඔබත් අධ්‍යාත්මික ඔබද වතුර උගුරයි තියෙන්නේ. වස්තෙනේ 4 දෙනෙක් ඉන්නවා. බොන්නේ. ඔය වතුර උගුර වාස් වෙලා යනවා. ඔය වතුර උගුර කවුරුත් බොන්නේ. ඉන්නේ පස්සේ නෑ. අධ්‍යාත්මික. හැබැයි ඔතන අධ්‍යාත්මීය වර්ධියට ගත්ත කෙනෙක්. අධ්‍යාත්මික වර්ධියට ගත්ත කෙනෙක් තරකයෙන් මෙහෙම හිතනවා. දැන් 4 දෙනාම නොවියෝක වාස් වෙලා යනවට වඩා හොඳ. ඔක එක්කෙනෙක් හරි බොනවා. එක්කෙනෙක් හරි බොනවා කියලා කවුරු හරි බොනවා. එයා කරපුවේ වැරදිද? එයා කරපුවේ හරි. එයා කරපුවේ හරි. හැබැයි අධ්‍යාත්මය කියන විශ්ව ධර්මතාවයේ ඒ සංකල්පයට ඒක වැරදි. එයාට හරි. නමුත් පොදු ධර්මතාවයට එක පොදු න්‍යායයට ඉදිරියට. ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. අධ්‍යාත්මය කියන කාරණේට අපි ඔක්කොමලා එන්න අපි හැමෝම එකම තැනකට එනවා. තේරුණා? අධ්‍යාත්මය කියන තැනට අපි එද්දී අපි හැමෝම එකම තැනකට එනවා. ඒක හරියට අපි හිතමු ඉන්දියාවෙන් එක අධ්‍යාත්මික කෙනා, ලංකාවෙන් තව අධ්‍යාත්මික කෙනා, ඇමරිකාවෙන් තව අධ්‍යාත්මික කෙනා, ඕස්ට්‍රේලියාවෙන් තව අධ්‍යාත්මික කෙනා, අපි හිතමු අරාබි රටකින් තව අධ්‍යාත්මික කෙනා. අධ්‍යාත්මයට කියනවා ඔබට ඇඟිල්ලක් උස්සන්න කියලා කියනවා. අපි කියනවා කවුරුද කියන්නේ ඔබට ඇඟිල්ලක් උස්සන්න කියලා. දැන් අධ්‍යාත්මික ඔක්කොම ටික උස්සන්නේ එකම ඇඟිල්ල. ඔය විශ්වාසය කරලා. කතා වෙන්නේ එකම ඇඟිල්ලක් උස්සන්න. එකම ඇඟිල්ලක් උස්සන්න. ඇයි? ඒ අධ්‍යාත්මයන්ට දැන් අධ්‍යාත්මයත් එක්ක ඔක්කොම එක විදිහට වැඩ කරන්නේ. අර වතුර උගුර ගත්තොත් එන්නේ. එයා කිසිම විටක තර්ක කරන්නේ නැහැ. තමා වෙනුවෙන් වතුර බොන්නේ. වතුර උගුර දාත් වේදිලා නැතිලා ගියා. ඒ හිදෙස තමන් වෙනුවෙන් එයා යමක් කරන්නේ නැහැ. තමන් වෙනුවෙන් අනිත් ඒ අපහසු දෙනෙද්දී මම විතරක් ඒක කරගන්න කවදාවත් කරන්නේ. මම දැන් අපිට අධ්‍යාත්මය ඉස්සෙල්ලා අධ්‍යාත්මය කියන්නේ මොකක්ද කියලා කතා කරලා. දැන් අධ්‍යාත්මය කියන්නේ මොකක්ද කියලා දැන් උගන්වමින් යන්නේ. අපි හිතමු ඔකට තේ අල්ලනවා. තේ අල්ලන කෝප්ප එක එක විදිහව තියෙනවා. අඩුව තියෙනවා, නැතිවා, ප්ලාස්ටික් ඒවා, කැඩිච්ච ඒවා, මේ කඩතුළු තියෙනවා, පැල්ලම් තියෙනවා, নানা විවිධ කෝප්ප ගණනාවකින් තියනවා. අපි හිතමු ඒ අපි මේ ලක්මාලි ශ්‍රෝම තේ කැල්ලුවේ කියලා. ලක්මාලි අධ්‍යාත්මී ඉන්නවනම් ලක්මාලි ගන්න කෝපෙ මොකද? ලක්මාලිට හැගෙන මෙහි අපිරිසිදුම කෙනෙකුට ගත නොහැකිම කෝපෙ තමයි මෙයා ඉස්සලා ගන්න. එයි. මොකද එයා දන්නා මේක තව එක්කෙනෙකුට යන්න හොඳ නෑ කියන දේ. ඒ තමන්ගේ හේතු වෙන අනුන්ගේ හේතු වෙන.
අධ්‍යාත්මයේ පටන් ගන්න. ඒ නිසා තමයි අපි බුද්ධ ශාසනය තුළ වික්ෂුන් වහන්සේලාමක් කියව අවබෝධනේ සුදුරෙද්දක් කියලා වෙනම ආසනයක් පනවල වෙනම විදිහට උන්වහන්සේට වෙනම විදි ආකාර උත්සාහන පනවමින් වෙනම විදිහට සැලකන. එයි ඒ වෙන අධ්‍යාත්මික ගුරුවරයෙක් නිසා. ඊට වාඩි වෙන්න කිව්වොත් යාට හිතෙන්නේ මොකද? එතන තියෙන වාඩි වෙන්න නොසුදුසුම තැන තමයි වාඩි වෙන්න හිතෙන්නේ. මොකද අනිත් තැන වල සුදුසුයි වාඩි වෙන්න. දැන් මට ඔළුවේ ඉස්සලා අපි වාඩි තින්න බුදුම ආසනීපෙන් දින්නේ කියලා හැ. අතරම වෙන මේ එළව මෙලව ගැට ගන්න ලොකු ගැටලුවක මම හිටියේ. ඒකත් අධ්‍යාත්ම මට ඒක දැන් මතක් වුණා මේකත් එක්ක මට ඒ වෙලාවේ එහෙම කියලා නෙවෙයි හිතුනේ. හරි. දැන් එක්කෙනෙක් මට අපේ ගෙදර තුන්වෙනිට අපි තුන් ප්‍රතිකර්මයක් කරන්න ඕනේ ගුරුතුමා එන්න කියලා. හරි. මගේ අධ්‍යාත්මයට අනුව මම යන්න ඕනේ. මොකද එයා එකට තේරෙන්නේ නැහැ එන්න ඕන කියන දේ. හරියට මට ඕනිනවන් වගේ ගුරුතුමා ඇවිල්ලා කරන්න අපි ගුරුතුමාට ගෙවන්නම් ඈ එහෙමද දන්නේ නැහැ. මාතේ ලක්මානිට එහෙම කියලා කරනවා නම් ඈ මේ මිලක් කියලා යන්න වෙයි මේ මොකද එහෙම කරනවා නම් කියලා දැන් මම දන්නවා එහෙම කරන්නත් බෑ. දැන් මොකද මම දෙලෝක අතරමන්නේ අධ්‍යාත්මය රැක ගන්නත් ඕනේ ඈ මේ මොකද අධ්‍යාත්මය පාවලා දෙනවද කියන දේ තුල මම හිත වෙලා මේ ලොකු අමාරුවකට කල්පනා කරනවා. ඇත්තටම ඔයගේ දේවල් වලදී බුදුහාමුදුරන් උපක්‍රම පාවිච්චි කරා. මොකද ආනන්ද ඒ කියන්නේ මම බුදුහාමුදුරු කියන එක නෙවෙයි කියන්නේ. දැන් ගොඩක් අය කරන්නේ ආනන්දෝ කියන්නේ. ආනන්ද බෑ. දඩ නිකයි ඉන්නේ. ආනන්ද. බුදුහාමුදුරට අදාළද? ඈ බලලලව කොසල බවනෝයි ආනන්ද තියාගන්න. ආනන්ද සෝහනත් නෑ මුකුත් නෑ. බෑ. බුදුහාමුදුරු කාන්තාව සාදර දෙන්න කැමතිම නෑ. මොකද මේ මොකද කාන්තාවගේ හදන්න ඕනි ගොඩාක් දේවල් තියෙනවා. හරිද? ඒ හදනවට වැඩිය හොඳයි සාසනයට නොගෙන ඉන්න කියන එක උදාහරණයක් තේරෙනවා. මේ ඉතින් ආනන්ද බුදුහාමුදුරු දෙන්නේ කියලා නෑ සාසනික නැසෙන්න පුළුවන් දන්නේ නැහැ. ඈ ආනන්ද හාමුදුරුවෝ සෝහන් වුණත් නෑ. ආනන්ද කාන්තාවද කාන්තාවන්න සලකන්න ඕනේ ඈ. ඒකට ආනන්ද හාමුදුරුවෝ හරහා ඒ දේ අර ෆිල්ටර් වෙලා එනවා. අර ප්‍රශ්නේදී කවුරුහරි මම ඉන්දියාවට ප්‍රශ්න විසඳුවා නම් මගේ අධ්‍යාත්මය රැක ගන්න පුළුවන්. කවුරුත් ඉන්දියාවට දෙන්නේ නැහැ දෙන්නා කිව්වා එකක් ඒත් ඒක මට ඒක තින්න මට උත්තරේ දුන්නේ. අරයට නෙවෙයිනේ. අරයට උත්තරේ දුන්නා නම් ඔන්න මමසේ. ඒකට මේ ඒ වගේ කියන්නේ මම මේ කියන්නේ යථාර්ථය කතා කරන්නේ මොකද දෙලින් අල්ලගන්න එපා. ඒ වගේම අධ්‍යාත්ම වෙනකොට යාගේ ජීවිතයේ සහ අංක 1 අධ්‍යාත්මය. අධ්‍යාත්මේ ඉන්න අය තමන් මරුණා තමන්ගේ අධ්‍යාත්මය පවදින්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් ඒක මෙහෙම හිතන්නකො මේ දැන් මම අධ්‍යාත්මේ ඉන්නවනම් මම මේක ජීවත් වෙන්නේ මං වෙනුවෙන් නෙවෙයිනේ. අංක 1ටම මං වෙනුවෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. එතකොට අනික තව එක්කෙනෙක් මෙතෙන්ට එනකොට එන්න ඉන්නවනම් එයාට පාර හදමින් තමයි මමත් ඉන්නේ. තේරෙන්නේ? මම මේ සිල්ම අධ්‍යාත්මයෙන් පාර හදනවා කියන එක නෙවෙයි. ඕනෙ කෙනෙක් එහෙම තමයි. පොඩ්ඩක් තාත්තලා විදිහට ගත්තොත් එහෙම තමයි යමක් කරද්දී හිතන්න ඕනේ මගේ දරුවෝ මේ දේ කරොත් මම අනුමත කරනවා. මගේ දරුවටත් මම අනුමත කරනවා නම් මේ දේ මම කරාට කමක් නැහැ. වගේ එකක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ අධ්‍යාත්මයේ මම කරන තැන ගැන කතා කරනවා. ඒක තමන්ගේ හිතන ප්‍රමාණය ටිකෙන් ටික අඩු කරලා අනුන්ගේ හිතන ප්‍රමාණය ටික ටික වැඩි කරගෙන ක්‍රියාකාරීව මේ ලෝකයේ තුල ජීවත් වෙන න්‍යාය ක්‍රමවේදය වෙනස් කරගන්න. මේ වෙනස් කිරීම පොඩි පොඩි තැන් වලින් ආරම්භ කරනවා. යථාර්ථය දකිමින් නෙවෙයි මේ දේ වෙන්න ඕනේ යථාර්ථය දකිමින් යථාර්ථය ස්පර්ශ කරමින් යථාර්ථය කිරිමඳිමින්
අපි ඒ තැනට එන්නට ඕනේ මේ අධ්‍යාත්මය පුරුදු කරන තැනට. අපි අද බණ කියන රටක් නේ, බණ අහන රටක් නේ, ධර්මයේ පුරුදු කරන රටක් නෙවෙයි. ඒකෝනේ මේ අධ්‍යාත්මය ඉන්නේ මොකද කරන්නේ? පුරුදු කරනවා. දැන් අපි හිතමු ඔකට අධ්‍යාත්මික මම හඳුන්වලා දුන්න මම අධ්‍යාත්මික ගුරුවරයෙක් කියලා. ඒ ඔකටිය අධ්‍යාත්මික ගුරුවරයෙක් නේද අපි අර මල්ලි මේ මුතුමාගේ කෙනෙක් හම්බෙන්න යනවා. මල්ලි ගොළුවේ චිත්‍රයක් ඇඳලා දෙන්නදී ඒ මුතුමා පොඩ්ඩ ටිකක් පැහිලා ගොඩක් වයසක වගේ මුතුමා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා පොඩි නිකන් ඔළුවේ රූපයක් හදාගෙන ඉන්නදී කොහොමද එහෙමනේ ඕනෙ කෙනෙක්. ඒක බලපුවාම මුදියා බලපුවාම දෙදුවේ කොයි විශ්වාසන්නේ නැහැ. ටික මෙච්චර කට්ට ගාගෙන ආවෙත් අපරාධය වගේ හිතෙන් නැති දැක්කවා. මේ පෙන්නන ජවනිකාවක නැහැ. මොකද මේක පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මගේ අධ්‍යාත්මයේ තියෙන්නේ මංගා. ඒක කාපිනිස් මාපිනිස්. ඒ සුවේ තියෙන්නේ මාපිනිස්. සනසිතිය මාපිනිස්. එතකොට ඔයගොල්ලෝ බුදුරජාණන් වහන්සේ ගත්තොත් බුදුරජාණන් වහන්සේත් එක්ක ගත්තොත් බුදුරජාණන් වහන්සේ ඉපදීම බුදුවිම පිරුණන් පෑම තෙමගුලක් නේ. අපි අද තෙමගුල සමරනවා. ඇත්තටම ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ පිරුණන් පෑම අපිට තෙමගුලක් වෙන්න විදියක් නැහැ. අපිට තෙමගුලක් නෙවෙයි. අපිට අරන් උන්වහන්සේගේ තෙමගුල අපිට සමරන්න කිසිම අයිතියක් නැහැ. මේ ලෝකින වටිනා පුද්ගලෙක් නැතිලා ගියම ඔයාගේ තාත්තා අපි ගිහම ඔයාට ගොඩාක් උදව් කරලා ලොකු ශ්‍රේෂ්ඨ විශාල සේවයක් දරුදේ තමන්න කරලා තියෙනවා. තාත්තා බරුණා අපි එදා සමරන. තාත්තා බරුණගේ තෙමගුලක් සමරන. වටිනා පුද්ගලෙක් නම් සමරන්න බෑ අපිට. මේ මිනිස්සු හිටියනම් කොච්චර තවත් අපිට වටිනවද? කොච්චර සීවැද? ඒතකොට තෙමගුල කාටද? ඒ පුද්ගලයාට අපි මොන සිද්ධාර්ථ කුමාරයා. උන්වහන්සේගේ ඉදීම, උන්වහන්සේගේ බුද්ධත්වයේ, උන්වහන්සේගේ පරිනිර්වාණය, උන්වහන්සේට තෙමගුල. අපිට තෙමගුල නෙවෙයි. උන්වහන්සේට තෙමගුල. හරි. ඒකට අධ්‍යාත්මික කියන්නේ තමාගේ සැනසීම, තමාගේ නිවීම, තමාගේ සෝය, තමාගේ සර්ව සම්පූර්ණ භාවය, තමාගේ මානසික පරිපූර්ණ භාවය වෙනුවෙන් තමා තුළ තියෙන එක. එතකොට ඒදී මම හිතනවා මේ ලෝකේ කවදා කොහෙවත් කිසිම අධ්‍යාත්මයකින් බාහිර දෙයකින් තමගේ අධ්‍යාත්මය පිළිඹු වෙන්නේ නැහැ කියන දේ. පිළිඹු වෙන්නේ නැහැ කියන දේ. ඒක මට නිකමට හිතෙන බුදුරජාණන් වහන්සේගේ කාලේ පිටපාතේ වඩිති පාත්‍රයට ගොම දැම්මා ලින්දවල් බොර කරා ලින්වලට ගොම දැම්මා සමහර පාරවල යන්න බැරිවෙන්න කටු ඒව දැම්මා. බුදුරජාණන් වහන්සේම බලයක් එහෙම බල ශක්තියක් තියාර පෙන්නගෙන හිටියනම් එහෙම වෙයිද? නෑ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්නේ. නමුත් අපේ සාහිත්‍ය තුලින් තමයි ඒවා මහා බලයක් විදිහට තුඹලා ගත්තේ. බලය තියෙනවා ඔහුගේ උන්වහන්සේගේ අධ්‍යාත්මය තුළ. ඒක අනිත් සත්‍යයේ නරක විදිහට පාවිච්චි කරන්න, මෙල්ල කරන්න, দমনය කරන්න නෙවෙයි. ඉතින් ඔබටත් එහෙම තමයි. ඔබත් අධ්‍යාත්මය වැඩෙන්න ඔබ වතුර වගේ වෙනවා. වතුර වගේ කියන්නේ ඔබ පොඩි ළමෙක් ඉස්සරහට ගිහුව ඔබ පොඩි ළමෙක් වගේ හිතෙනවා. ඔබ වෙන තැනක පරිසරයක එතෙන්ද ගැලපෙන ආකාරයට හිතෙනවා. ඒ තමන්ගේ රාමු නෑනේ. තමන්ගේ කෝණ හදාගත්ත දෘෂ්ටි නෑ. ඒක වතුර වගේ අපි බෝතලයකට දැම්මම බෝතලේ හැදේ ගන්න. කෝප්පයක හැදේ දැම්මම කෝප්පේ හැදේ ගන්න. බීකරයට දැම්මොත් එහි හැදේ ගන්න. බිමට දැම්මොත් ඒ හැදේ ගන්නවා. දාන හැදේ ගන්නවා. ඒ තමන්ට මගේ කියලා හැඩයක් නැහැ. තමන් මොකද්ද තමන්ගේ තියෙන හැඩේ? ස්වභාවය ස්වභාවදාන. ස්වභාවදාන තමයි හැඩේ. එතකොට ඔබට අධ්‍යාත්මය පුරුදු කරන තැනදී ඔබට ඕනම තැනක ගිහිල්ලා ඕනම හැඩයක් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි එතන ඉඳලා එනකොට එතන ඒ දේ දාලා ඉන්නේ. හරියට අලකොලේ උඩ තියෙන නෙළුම් කොලේ උඩ තියෙන වතුර ටික වගේ කොලේ ඇවිල්ලා ඉන්නේ. ඔබ එතන ඔකට මෙතන ඇවිල්ලා ස්ථිර වෙන්න ආවේ නැහැ නේද? ඔබ මෙතන වාඩි වෙලා ඉන්නේ තාවකාලිකව. ඔබ මෙතන යනවා. හරි. එතකොට ඔබ හැම තැනකම ඉන්නේ කොහොමද? තාවකාලිකව. යන්න ලැහැත්තිලි. ඒ යන්න ලැහැත්තිලා ඉන්න එක ජීවිතයට පුරුදු කරනවා. මරණය පුරුදු කරනවා. අතහැරීම පුරුදු කරනවා. ගැලවීම පුරුදු කරනවා. නිවීම පුරුදු කරනවා. මම කියන්නේ පුරුදු කරනවා. අතහැරීම පුරුදු කරනවා.
එහෙම සියල්ල අතහැරලා දාලා යනවා කියන එක එහෙම එකක් නෙවෙයි. එහෙම අතහැරියට භෞතිකව අතහැරි මානසිකව අතහැරලා නැහැ. එහෙනම් මානසිකව අතහැරීම අපි මේක පුරුදු කරනවා. ඒ නිසා පුරුදු කරන අධ්‍යාත්ම පුරුදු කරන මාවතට එන්න පුංචි තැන්වලදී මම පුංචි තැන් තමයි කතා කරේ. පොඩි දේවල් ගැන කතා කරේ. තමන් ගැන හිතන පරාසය අඩු වෙන පොඩි දේවල් ගැන කතා කරේ.